අයිබෝවන් මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා සිටින සියලු දෙනාම මා ආදරයෙන් පිළිගන්නවා. අපි අදත් කතා කරන්න යන්නේ 8 ශ්‍රේණියට නියමිත තවත් ගණිතයේ පාඩමක් පිළිබඳව. අපි අද කතා කරන්නේ ටෙසලාකරණය පිළිබඳව. ඔබට පුළුවන් මගේ වීඩියෝස් හොඳ නම් ලයික් එකක් දාන්න. ඒත් එක්කම ඔබට ඉදිරියේදී මා ඉදිරිපත් කරන පාඩම් ඔබට බලා ගන්න පුළුවන් මගේ YouTube channel එක subscribe කරලා තිබ්බොත්. එහෙමනම් අපි යමු අද පාඩමට. අපි මුලින්ම බලමු ටෙසලාකරණයක් කියන්නේ මොකක්ද කියලා. කිසියම් හැඩතල එකක් හෝ කීපයක් භාවිතා කරමින් අන්න ඒ හැඩතල එකක් මත එකක් නොවැටෙනසේ ඒ හැඩතල අතර හිස්තැන් නොපිහිටනසේ ක්‍රමානුකූලව නැවත නැවත යොදා ගනිමින් කිසියම් මතු පිටක් ආවරණය කිරීම අපිට ටෙසලාකරණයක් කියලා හඳුන්වනවා. එකක් තමා එක මත එක නොවැටෙනසේ අපි වෙනත් වචනයකින් කියනවා අතිච්ඡාදනය නොවෙනවා කියලා. එහෙමත් ඒත් එක්කම හිස්තැන් එකක්වත් නැතිවනසේ සම්පූර්ණ තලයක් ආවරණය කරොත් ක්‍රමානුකූලව අපි ඒක හඳුන්වනවා ටෙසලාකරණයක් කියලා. ඔබට මීට හොඳම උදාහරණය තමයි ටයිල් අල්ලපු නිවසක්. ඔබ දැකලා ඇති බිම ටයිල් අල්ලලා තියෙන ඒ වගේ ක්‍රමානුකූලව හැඩයකට නැත්නම් රටාවකට හදලා තියෙනවා. හැබැයි කිසිම තැනක එක ටයිල් එකක් උඩින් තව ටයිල් එකක් අල්ලන්නෙත් නැහැ. කිසිම තැනක අපි හිස් තැනක් යොදන්නෙත් නැහැ. අපි හතේදී ඉගෙන ගත්තා ටෙසලාකරණ වර්ග දෙකක්. ඉන් එකක් තමා සුද්ධ ටෙසලාකරණ. අපි සුද්ධයි කියලා කියන්නේ පිරිසිදුයි කියන එක. ඒ කියන්නේ කලවම් නැහැ, මිශ්‍ර නැහැ කියන එක. ඔබට පේනවා මෙන්න මේ ටෙසලාකරණය භාවිතා කරලා තියෙන්නේ ත්‍රිකෝණ විතරයි. වෙන කිසිම හැඩතලයක් එහි කලවම් කරලා නැත්නම් මිශ්‍ර කරලා නැහැ. ඔබට පේනවා ඒත් එක්කම මේ ටෙසලාකරණය භාවිතා කරලා තියෙන්නේ එක හැඩයක් විතරයි. අනිත් ටෙසලාකරණය මෙහිත් අපි පාවිච්චි කරලා තියෙන්නේ එකම එක හැඩයක් විතරයි. මේ විදිහට හැඩතල එකක් පමණ භාවිතා කරලා කරන ටෙසලාකරණයක් අපි හඳුන්වනවා සුද්ධ ටෙසලාකරණයක්. අපි හත ශ්‍රේණිය ඉගෙන ගත්තා තවත් එක් වර්ගයක්. ඒ තමා අර්ධ සුද්ධ ටෙසලාකරණ. හැඩතල එකකට වඩා වැඩි. මෙහි තියෙනවා සමචතුරස්‍ර කියන හැඩය සහ ත්‍රිකෝණ කියන හැඩය. හැඩතල දෙකක් තියෙනවා. ඔය හැඩතල දෙක භාවිතයෙන් කරපු ටෙසලාකරණය බලන්න මෙන්න මේ ටෙසලාකරණය පාද 8ක් තියෙන මෙන්න මේ රූපය අපි අෂ්ටාශ්‍රයක් කියලා හඳුන්වනවා සහ පාද 4ක් තියෙන මෙන්න මේ සමචතුරස්‍රය. ඔය හැඩතල දෙකම පාවිච්චි කරලා කරපු ටෙසලාකරණය. එහෙමනම් හැඩතල දෙකක් හෝ කිහිපයක් භාවිතයෙන් කරන ටෙසලාකරණයට අපි කියනවා අර්ධ සුද්ධ ටෙසලාකරණ කියලා. අපි මේ දෙක හත ශ්‍රේණිය ඉගෙන ගත්ත වර්ග දෙක. අපි දැන් යමු අට ශ්‍රේණියේ තියෙන ටෙසලාකරණ වර්ග මොනවද කියලා බලන්න. අපි අට ශ්‍රේණියේ මුලින්ම කතා කරන්නේ සවිධි ටෙසලාකරණ. සවිධි බහුවස්ත්‍ර අපිට මීට කලින් හමු වෙලා තියෙනවා. ඔබට මතක ඇති කිසියම් බහුවස්ත්‍රයක සියලු පාද දිගින් සමාන වෙලා ඒත් එක්කම සියලු කෝණවල විශාලත්වය එකිනෙකට සමාන වීමට අපි කිව්වා සවිධි බහුවස්ත්‍ර කියලා. ඒ අනුව පාද තුනම දිගින් සමාන කෝණ තුනම විශාලත්වයෙන් සමාන සවිධි ත්‍රිකෝණය නැත්නම් සමපාද ත්‍රිකෝණය තමයි අපට හම් වෙන පළමු බහුවස්ත්‍රයේ සවිධි. ඒත් එක්කම සියලු කෝණ සමාන සියලු පාද සමාන සමචතුරාශ්‍රයේ තවත් සවිධි බහුවස්ත්‍රයක්. ඒත් එක්කම පාද 5ක් තියෙන සවිධි පංචාශ්‍රයකුත් පාද 6ක් තියෙන සවිධි ෂඩාශ්‍රයකුත් පාද 7ක් තියෙන සවිධි සප්තාශ්‍රයකුත් පාද 8ක් තියෙන 9ක් තියෙන 10ක් තියෙන ඔය විදිහට
ඕන තරම් සවිධි බහුවස්ත්‍ර අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒකවල මම ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ පාද 3ක් තියෙන සමපාද ත්‍රිකෝණයක්, පාද 4ක් තියෙන සමචතුරාශ්‍රයක රූපයකුත්, පාද 5ක් තියෙන සවිධි පංචාශ්‍රයකුත්, පාද 6ක් තියෙන සවිධි ෂඩාශ්‍රයකුත්, පාද 7ක් තියෙන සවිධි සප්තාශ්‍රයකුත් විතරයි. අපි බලමු මෙන්න මේකෙන් කොහොමද ටෙස්ලාකරණයක් කරන්න කියලා. දැන් අපි කතා කරන්නේ සවිධි ටෙස්ලාකරණ. ඔබට පේනවා මෙන්න මේ ටෙස්ලාකරණය සුදු වර්ණය, රතු වර්ණය, කොළ වර්ණය සහ නිල් වර්ණය කියන වර්ණ හතරෙන් භාවිතා කරලා සමපාද ත්‍රිකෝණ පාවිච්චි කරලා කරපු ටෙස්ලාකරණයක්. මේ රූපේ පුරාවටම තියෙන්නේ ඔය වර්ණ හතරෙන් භාවිතා කරපු සමපාද ත්‍රිකෝණ විතරයි. එහෙනම් අපි මෙතන තියෙන්නේ අපි තවත් උදාහරණයක් බලමු. ඔබට පේනවා මෙන්න මේ ටෙස්ලාකරණයේ භාවිතා කරලා තියෙන්නේ පාද 6ක් තියෙන සවිධි ෂඩාශ්‍ර විතරයි. ඔන්න ඔය විදිහට සවිධි හැඩතල නැත්නම් සවිධි බහුවස්ත්‍ර එකක් පමණක් පාවිච්චි කරලා කරන ටෙස්ලාකරණයට අපි කියනවා සවිධි ටෙස්ලාකරණ කියලා. අපි මීට කලින් ඉගෙන ගත්තා හැඩතල එකක් තිබ්බොත් සුද්ධ ටෙස්ලාකරණයක්. හැබැයි සුද්ධ ටෙස්ලාකරණයකට සවිධි හැඩතලම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඕනම තනි හැඩයක්. නමුත් සවිධි ටෙස්ලාකරණයක ඕනම බහුවස්ත්‍රයක් බෑ. අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්න ඕනේ සවිධි බහුවස්ත්‍ර විතරයි. එහෙනම් ඔබට දැන් මෙතන පේනවා සවිධි ටෙස්ලාකරණ දෙකක්. සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරපු මෙන්න මේ ටෙස්ලාකරණයක් ඒත් එක්කම සවිධි ෂඩාශ්‍ර පමණක් පාවිච්චි කරලා නිර්මාණය කරපු මෙන්න මේ සවිධි ටෙස්ලාකරණයක්. අපි බලමු මෙන්න මේ නිර්මාණය. ඔබට පේනවා සමචතුරස්‍ර පාවිච්චි කරලා තියෙනවා වර්ණ දෙකක. ටෙස්ලාකරණයක් කරලා තියෙනවා පාවිච්චි කරේ සවිධි රූපයක් සමචතුරාශ්‍රයක්. නමුත් මෙන්න මේ සමචතුරාශ්‍රය මේ කොළපාට සමචතුරාශ්‍රය ගත්තොත් මේ සමචතුරාශ්‍රයත් මෙන්න මේ සමචතුරාශ්‍රයේ ශීර්ෂ දෙක හමු වෙලා තියෙන්නේ මේ පහලින් දැක්වෙන මෙන්න මේකේ ශීර්ෂයේ මත නෙවෙයි පාදයක් මත. පැහැදිලි ඔබට? අර උඩ තියෙන බහුවස්ත්‍ර දෙකේ ශීර්ෂය අනිත් බහුවස්ත්‍රයේ ශීර්ෂයක් සමග හමු වෙලා නැහැ. මේ හමු වෙන්නේ පාදයක් මත. ඒ නිසා අපි මේක සවිධි ටෙස්ලාකරණයක් කියලා හඳුන්වන්නේ නැහැ. එහෙනම් අපි තවත් ලක්ෂණයක් මතක තියාගන්න ඕනේ. සවිධි හැඩතල පමණක් තිබ්බත් ප්‍රමාණවත් නැහැ. හැම සවිධි හැඩතලයකම ශීර්ෂයකදීම හමු වෙන්න ඕනේ. එහෙම වුණොත් පමණක් මේක සවිධි ටෙස්ලාකරණයක් වෙනවා. මේ සුද්ධ ටෙස්ලාකරණයක් කියලා අපට නම් කරන්න පුළුවන්. නමුත් සවිධි ටෙස්ලාකරණයක් නොවේ. සවිධි ටෙස්ලාකරණ ඔබට පේනවා සවිධි බහුවස්ත්‍රයක්. මේ බහුවස්ත්‍ර වල හැම එකකම ශීර්ෂ හමුවන්නේ එකම ලක්ෂයකින්. පාද 6ක් තියෙන සවිධි ෂඩාශ්‍රයකින් නිර්මාණය කරපු සවිධි ටෙස්ලාකරණයක් තමයි මේක. අපි තවත් නිර්මාණයක් බලමු. මෙතන තියෙන්නේ හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන සවිධි බහුවස්ත්‍ර. ඒත් එක්කම කිසිම බහුවස්ත්‍රයක ශීර්ෂයක් තවත් බහුවස්ත්‍රයක පාදයක් මත හමු වෙලා නැහැ. ඒ නිසා මේ රූපයෙන් දක්වලා තියෙන්නේ සවිධි ටෙස්ලාකරණයක්. මේ තවත් සවිධි ටෙස්ලාකරණයක් කරන්න පුළුවන්. හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන ඒ කියන්නේ සමතත්වස්ස භාවිතයෙන් එක ශීර්ෂයක්වත් වෙනත්
පාදයක් මත හමු නොවන පරිදි නිර්මාණය කරන්න පුළුවන් තවත් සවිධි ටෙස්ලාකරණයක් තමයි ඔබ මේ දකින්නේ. මෙන්න මේ ටෙස්ලාකරණය සමපාද ත්‍රිකෝණ හැබැයි එක ලක්ෂණයක් සම්පූර්ණ වෙලා නැහැ. ඔබට පේනවා මෙන්න මේ බහුවස්ත්‍ර තුන හමු වෙලා තියෙන්නේ මේ පහත තියෙන ත්‍රිකෝණයේ ශීර්ෂයේ මත නෙවෙයි පාදයක් මත. මෙතන ශීර්ෂය මේ ත්‍රිකෝණයේ පාදයක් මත හමු වෙලා තියෙනවා. ඒ නිසා මේ නිර්මාණය කරලා තියෙන්නේ සවිධි ටෙස්ලාකරණයක් නෙවෙයි. අපට ඕන තරම් සවිධි ටෙස්ලාකරණ නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ. එහෙම නිර්මාණය කරන්න පුළුවන් බහුවස්ත්‍ර මොනවද කියලා. අපිට සවිධි ටෙස්ලාකරණයක් කරන්න පුළුවන් මුලින්ම හම්බ වෙන්නේ සමපාද ත්‍රිකෝණය විතරයි. ඊගාවට හමුවන්නේ සමචතුරාශ්‍රය, ඊගාවට හමුවන්නේ සවිධි සදාශ්‍රය. මෙන්න මේ බහුවස්ත්‍ර තුන හැරුණාම වෙන කිසිම බහුවස්ත්‍රයකින් අපට සවිධි ටෙස්ලාකරණයක් නිර්මාණය කරන්න බෑ. ඒ අනුව ඔබට පැහැදිලි ලෝකේ සවිධි ටෙස්ලාකරණ තුනයි නිර්මාණය කරන්න පුළුවන් කියලා. අපිට දීලා තියෙන බහුවස්ත්‍රයක් සවිධි ටෙස්ලාකරණයක් කරන්න පුළුවන්ද කියලා කරන්න නැතුව බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අංශක 360ක් වෙන්න ඕනෑම ශීර්ෂයක. එහෙමනම් සමපාද ත්‍රිකෝණයක එක අභ්‍යන්තර කෝණයක් අංශක 60යි. 360 60න් බෙදුවාම 6ක්. එහෙනම් එක ශීර්ෂයක් වටා සමපාද ත්‍රිකෝණ 6ක් තියලා අපට සවිධි ටෙස්ලාකරණයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි බලමු සමචතුරාශ්‍රය. අපි අංශක 360 බෙදමු. සමචතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණය අංශක 90යි. අග බිඳුව සුළු කරන්න 36ට 9 වරක් 4. එක ශීර්ෂයක් වටා සමචතුරාශ්‍ර 4ක් තියලා සවිධි ටෙස්ලාකරණයක් කරන්න පුළුවන්. ඊළඟට අපට හම්බෙන්නේ සවිධි පංචාශ්‍රය. සවිධි පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණයක් අංශක 108යි. අපි 360 108න් බෙදුවොත් 3යි දශම සංඛ්‍යාවක් ලැබෙනවා. දශම සංඛ්‍යාවක් කියන්නේ සම්පූර්ණ රූපයකින් භාගයක්. එහෙමනම් ඒක තිබ්බොත් අනිත් එකක් මත වැටෙනවා. එහෙම නැත්නම් හිස් තැනක් ඉතිරි වෙනවා. ඒ නිසා සවිධි පංචාශ්‍රයකින් සවිධි ටෙස්ලාකරණයක් නිර්මාණය කරන්න බෑ. අපිට නැවත අංශක 360 බෙදන්න පුළුවන් සවිධි ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණයකින් 120 360 බෙදුවාම 3ක්. එහෙමනම් සවිධි ෂඩාශ්‍ර 3ක් එක ශීර්ෂයකදී හමු වන පරිදි අපට සවිධි ටෙස්ලාකරණයක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි ඇති ලෝකයේම නිර්මාණය කරන්න පුළුවන් සවිධි ටෙස්ලාකරණ තියෙන්නේ 3ක්ම පමණයි. ඒ 3 නිර්මාණය කරන්න පුළුවන් සමපාද ත්‍රිකෝණය, සමචතුරාශ්‍රය සහ සවිධි ෂඩාශ්‍රයෙන්ම පමණයි. අපි ඊළඟට කතා කරන්න යන්නේ අර්ධ සවිධි ටෙස්ලාකරණ පිළිබඳව. අර්ධ ශුද්ධ වගේම අර්ධ සවිධි ටෙස්ලාකරණයකදී නම් අනිවාර්යයෙන්ම සවිධි බහුවස්ත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් පාවිච්චි කරන්න වෙනවා. ඒත් එක්කම එහි තවත් කොන්දේසියක් තියෙනවා. බලන්න. අපි මේකේ ඒ ලක්ෂය ගත්තොත් මේ ඒ ලක්ෂයේ අපිට පේනවා ත්‍රිකෝණයක් පාද 3ක් තියෙන ත්‍රිකෝණයක්, පාද 3ක් තියෙන ත්‍රිකෝණයක්, පාද 4 බහුවස්ත්‍ර දෙකක්. ත්‍රිකෝණ 3ක් සහ සමචතුරාශ්‍ර දෙකක් කියලා රටාවක් තියෙනවා දක්ෂිණාවර්තව. බලන්න බීලක්ෂයේ අපි ත්‍රිකෝණයකින් ගත්තොත් මෙතන ත්‍රිකෝණයක්, මෙතන ත්‍රිකෝණයක්, මෙතන ත්‍රිකෝණය, මෙතන සමචතුරාශ්‍රය, මෙතන සමචතුරාශ්‍රය. මෙන්න මේ ටෙස්ලාකරණේ
ඕනෑම ශීර්ෂයකදී අපට දකින්න හම්බෙන්නේ එක ළඟ තියෙන සමපාද ත්‍රිකෝණ තුනකුත් සමචතුරස්‍ර දෙකකුත්. ඔය රූපය හැමතැනම දක්ෂිනාවර්තව ගත්තා වාමාවර්තව ගත්තා සැකස්ම තියෙන්නේ එකම ක්‍රමයේ. එතන මේ ත්‍රිකෝණ තුනයි සමචතුරස්‍ර දෙකයි. මේ ශීර්ෂයේ ත්‍රිකෝණ තුනයි සමචතුරස්‍ර දෙකයි. ඕනම තැනක තියෙන බහුවස්ත්‍ර රටාව එකයි. අර්ධ සවිධි ටෙස්ලාකරණ කියන්නේ සවිධි හැඩතල දෙකක් හෝ කීපයක් පාවිච්චි කරලා ඕනෑම ශීර්ෂ ලක්ෂයක් වටා දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව තියෙන බහුවස්ත්‍රවල සැකස්ම නොවෙනස්ව තිබ්බොත් විතරයි අර්ධ සවිධි කියලා කියන්නේ. අපි බලමු තව උදාහරණයක්. ඔබට මේ වඩාත් පැහැදිලි වේවි. ඔබට පේනවා මෙන්න මේකේ අපි පාවිච්චි කරලා තියෙනවා බහුවස්තු දෙකක්, සවිධි බහුවස්තු දෙකක්. එකක් තමයි සවිධි ෂඩාශ්‍රය, අනිත් එක සමපාද ත්‍රිකෝණය. බලන්න ඒ ශීර්ෂයේ අපි මෙතනින් ගත්තොත් මුලින්ම තියෙන්නේ ත්‍රිකෝණයක්. දෙවෙනියට තියෙන්නේ ෂඩාශ්‍රය. තුන්වෙනියට තියෙන්නේ නැවත ත්‍රිකෝණය. හතරවෙනියට තියෙන්නේ ෂඩාශ්‍රය. ත්‍රිකෝණය ෂඩාශ්‍රය ත්‍රිකෝණය ෂඩාශ්‍රය. ඔන්න මම දක්ෂිනාවර්ත රටාව. අපි බලමු බීජාක්ෂරයේ තියෙනවා. අපි අර වාග්ම ත්‍රිකෝණයෙන් පටන් ගමු. මෙන්න මුලින්ම තියෙනවා ත්‍රිකෝණය. අපිට ඊගාවට තියෙන්නේ ත්‍රිකෝණය. ඊගාවට තියෙන ෂඩාශ්‍රය. මෙතන තියෙන ෂඩාශ්‍රය. ඔබට පේනවා දෙකම පටන් අරන් ගත්ත ත්‍රිකෝණයකින් හැබැයි ඒ ශීර්ෂයේ දෙවෙනි රූපයේ ෂඩාශ්‍රයක් වෙනකොට දෙවෙනි බහුවස්ත්‍රය ත්‍රිකෝණයක්. එහෙමනම් බහුවස්ත්‍රවල සැකස්ම වෙනස්. මෙතනදී අපි සමපාද ත්‍රිකෝණ සහ සවිධි ෂඩාශ්‍ර කියන සවිධි බහුවස්ත්‍ර දෙකක් පාවිච්චි කරාට හැම ශීර්ෂයකම තියෙන්නේ එකම පිළිවෙලට නෙවෙයි. බහුවස්ත්‍ර සැකස්ම ශීර්ෂ තැන දෙකකදී වෙනස් වුණොත් ඒක අපි අර්ධ සවිධි ටෙස්ලාකරණයක් කියලා සලකන්නේ නැහැ. ඒ අනුව මේ රූපේ තියෙන්නේ අර්ධ සවිධි ටෙස්ලාකරණයක් නෙවෙයි. මේ විදිහට ගත්තහම අපිට තලයක් තුල නිර්මාණය කරන්න පුළුවන් අර්ධ සවිධි ටෙස්ලාකරණ තියෙන්නේ 8ක් පමණයි. ඔබට පළවෙනි රූපේ පේනවා සමපාද ත්‍රිකෝණය සහ ෂඩාශ්‍රය භාවිතයෙන් නිර්මාණය කරපු අර්ධ සවිධි ටෙස්ලාකරණයක්. ත්‍රිකෝණයක්, සමචතුරාශ්‍රයක් සහ සවිධි ෂඩාශ්‍රයක් කියන තල රූප තුනක් ඇසුරෙන් කරපු අර්ධ සවිධි ටෙස්ලාකරණයක්. මෙහි ඕනෑම ශීර්ෂයකදී තියෙන්නේ එකම බහුවස්ත්‍ර රටාව. ඒත් එක්කම මේ රූප අංක 3ෙන් දිස්වන්නේ සවිධි අෂ්ටාශ්‍රයකෝත් සවිධි චතුරාශ්‍රයක්. ඒ කියන්නේ සම චතුරාශ්‍රයකෝත් භාවිතයෙන් කරපු අර්ධ ශුද්ධ ටෙස්ලාකරණයක්. අංක 4 පේනවා සමපාද ත්‍රිකෝණයකුත් සමචතුරාශ්‍රයකුත් භාවිතයෙන් කරපු අර්ධ ශුද්ධ ටෙස්ලාකරණයක්. පාද 12ක් සහ පාද 3ක් තියෙන සවිධි බහුවස්තු දෙකකින් කරපු ටෙස්ලාකරණයක්. පාද 3ක් සහ පාද 4ක් සහිත සවිධි රූපයකින් කරපු ටෙස්ලාකරණයක්. ඒත් එක්කම ඉතිරි දෙක ඔබට පේනවා පාද සංඛ්‍යාව ගණන් කරලා බලන්න මේ ඕනෑම ශීර්ෂයක තියෙන බහුවස්තු සැකස්ම බලන්න එකම විදිහට එන අර්ධ සවිධි ටෙස්ලාකරණ. එහෙනම් අර්ධ සවිධි ටෙස්ලාකරණ නිර්මාණය කරන්න පුළුවන් ඔන්න ඔය ආකාර 8 පමණයි තියෙන්නේ. අපි ඊළඟට යමු පෙළ පොතේ 31 අභ්‍යාසයේ වෙත. අපේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සවිධි ටෙස්ලාකරණ නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි සවිධි බහුවස්තු. අපි මුලින් කතා කරා සවිධි බහුවස්තු තුනක් ගැන. එකක් තමයි සමපාද ත්‍රිකෝණය,
පාද සහ කෝණ සියල්ලම සමාන වෙන්න ඕනේ. දෙවෙනියට අපි කතා කරේ සමචතුරාස්‍රය පිළිබඳව. දෙවෙනියට අපි කතා කරේ සමචතුරාස්‍රය. තුන්වෙනි සවිති බහුවස්ත්‍රය තමයි සවිති ෂඩාස්ත්‍රය. මේ සෑම බහුවස්ත්‍රයකම පාද සහ කෝණ විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. අපි යමු ප්‍රශ්නයේ දෙවෙනි කොටසට. සවිති ඉස්ලාකරණ වර්ග කීයක් තිබේ? ඔබ දැන් දන්නවා පිළිතුර මා මුලින් ඉදිරිපත් කරා. සවිති ඉස්ලාකරණ වර්ග තියෙන්න පුළුවන් තුනම තුනයි. සවිති ඉස්ලාකරණ තියෙන්න පුළුවන් වර්ග තුනක් පමණයි. සවිති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයකගේ අංශක 98යි. මෙම බහුවස්ත්‍රයේ භාවිතයෙන් සවිති ඉස්ලාකරණයක් කරන්න පුළුවන් දහම. එහෙනම් අපට ශීර්ෂයක කෝණයේ අංශක 360 98න් බෙදන්න වෙනවා. 98න් බෙදුවාම පිළිතුර එන්නේ 3යි දශම සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාවක් නෙවෙයි. ඒ කියන්නේ 360 98න් හරියටම බෙදන්න බෑ. ඒ නිසා මෙන්න මේ බහුවස්ත්‍රයෙන් සවිති ඉස්ලාකරණය කළ නොහැක කියලා සඳහන් කරන්න පුළුවන්. දීලා තියෙන බහුවස්ත්‍රයේ කෝණ 360 සාධකයක් වුණොත් පමණක් සවිති ඉස්ලාකරණයක් නිර්මාණය කරන්න පුළුවනි. දෙවෙනි ප්‍රශ්නය. පහත සඳහන් රූප අතරින් සවිති ඉස්ලාකරණ වෙන ඒවා තෝරලා ලියන්න කියනවා. බලන්න ඒ රූපය මේ රූපේ පුරාවටම තියෙන්නේ සවිති ත්‍රිකෝණ විතරයි. ඒ නිසා මෙන්න මේක සවිති ඉස්ලාකරණයක් සඳහා උදාහරණයක්. මේ රූපයේ තියෙන සවිති ෂඩාස්ත්‍ර පමණයි. හැම එකකම ශීර්ෂ හමු වෙලා තියෙන එකම ලක්ෂයකදී. ඒ නිසා මෙයත් සවිති ඉස්ලාකරණ. ඔබට පේනවා මේකේ ත්‍රිකෝණ සමචතුරාස්‍ර සහ ෂඩාස්ත්‍ර තියෙනවා. එහෙනම් මේක සවිති ඉස්ලාකරණයක් වෙන්නේ නැහැ. හැඩතල එකකට වඩා පාවිච්චි කරලා තියෙන නිසා. මේ රූපය D රූපේ ඔබට පේනවා සමචතුරාස්‍ර පමණයි තියෙන්නේ. D රූපය මේකේ අෂ්ටාස්ත්‍රයක් සහ සමචතුරාස්‍රයක් පාවිච්චි කරලා තියෙනවා. හැඩතල දෙකක්. ඒ නිසා සවිති වෙන්නේ නැහැ. ඒ රූපය අපි ඕනෑම ශීර්ෂයක බලන්න බහුවස්ත්‍රතාව හැම එකක්ම හමු වෙලා තියෙන්නේ ශීර්ෂ වලමයි. හැබැයි හැඩතල දෙකක් තියෙනවා. එහෙමනම් මේක සවිති ඉස්ලාකරණයක් නෙවෙයි. F අක්ෂරයෙන් දැක්වෙන්නේ සමචතුරාස්‍ර පමණක් භාවිතා කරපු ඉස්ලාකරණයක්. ඒක සවිතිය. G රූපය හැඩතල දෙකක් පාවිච්චි කරා. ඒ නිසා සවිති ඉස්ලාකරණයක් නෙවෙයි. H වල තියෙන ත්‍රිකෝණාශ්‍රය සවිති රූපයක් නොවන නිසා මේ සවිති ඉස්ලාකරණයක් වෙන්නේ නැහැ. මේ රූපේ පාවිච්චි කරලා තියෙන්නේ සමත පාද ත්‍රිකෝණ පමණයි. ඒ නිසා මෙය සවිති ඉස්ලාකරණයක් වෙනවා. අපි ප්‍රශ්න අංක 3ට යමු. අපෙන් අහන්නේ මේ දීලා තියෙන ඉස්ලාකරණ අර්ධ සවිති වෙනවද කියලා. ඔබට පේනවා මේ මුලින්ම දීලා තියෙන රූපයේ තියෙන්නේ බහුවස්ත්‍ර දෙකක් පමණයි. එහෙනම් බලමු. හැම ලක්ෂයකම රටාව. මේ ලක්ෂය ගත්තොත් සවිති බහුවස්ත්‍ර පාවිච්චි කරලා තියෙනවා. ඔබට මේ ලක්ෂය ගත්තොත් ත්‍රිකෝණය සවිති ෂඩාස්ත්‍රයක් ත්‍රිකෝණය ෂඩාස්ත්‍රයක්. ඒ කියන්නේ පාද 3යි පාද 6යි පාද 3යි පාද 6යි රටාව. අපි තවත් ලක්ෂයක් බලමු. එතනත් එන්නේ පාද 3යි 6යි නැවත පාද 3යි නැවත පාද 6යි. ඒ විදිහට ඕනෑම තැනක තියෙන රටාව සමානයි.
එකම රටාව තියෙනවා. ඒ නිසා මෙය අර්ධ සවිධ ඉස්සලාකරණයක් කියලා. අපි ඊගාව රූපයට යමු. ඔබට පේනවා මේ රූපයේ තියෙනවා පාද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. මෙන්න මේ ශීර්ෂයේ ගත්තොත් පාද 12 බහුවස්ත්‍රය, පාද 4 එකක්, පාද 6 එකක්. අපි වෙනත් ලක්ෂයක් ගමු. මෙතන ගත්තොත් පාද 12 එක දක්ෂිනාවර්ත බලන්න. ඊට පස්සේ පාද 6 එක, ඊට පස්සේ පාද 4 එක. මේ ලක්ෂය කරන් බලන්න. මෙන්න පාද 12 එක, ඊළඟට දක්ෂිනාවර්ත වෙන්නේ පාද 6 එක, ඊළඟට ඉන්නේ පාද 4. අපි මේ ලක්ෂය ගමු. මුලින්ම පාද 12 එක, දෙවෙනියට එන්නේ පාද 4 එක, ඊගාවට පාද 6 එක. ඔබට පේනවා මේකේ සැකස්ම වෙනස් වෙලා 12යි 4යි 6යි 12යි 6යි 4යි. සැකස්ම වෙනස් වෙලා නම් එකම සැකස්ම නෙවෙයි. ඒ නිසා මෙන්න මේ රූපයෙන් අර්ධ සවිධිත ඉස්සලාකරණයක් දැක්වෙන්නේ නැහැ. එය අර්ධ සවිධිත ඉස්සලාකරණයක් නොවේ. අපි අද පාඩමේදී කතා කරා හැඩතලයක් හෝ කීපයක් පාවිච්චි කරලා එකක් මත එකක් නොවැටෙනසේ හිස්තැන් නොපීඩනසේ කරන්න පුළුවන් නිර්මාණයකට ඉස්සලාකරණයක් කියනවායි කියලා. ඒත් එක්කම ඕනෑම හැඩතලයක භාවිතා කරලා නිර්මාණය කරන ඉස්සලාකරණ සුත්තර ඉස්සලාකරණ කියලා හැඳින්වෙනවා. හැඩතල එකකට වඩා වැඩි ගාණක් පාවිච්චි කරොත් අපි ඒව හැඳින්වුවා අර්ධ සුත්තර ඉස්සලාකරණ. සවිධි හැඩතල එකක් පමණක් පාවිච්චි කරලා ශීර්ෂවලදී පමණක් ශීර්ෂ හමු වෙනවා නම් අපි ඒව හඳුන්වනවා සවිධි ඉස්සලාකරණ කියලා. හැඩතල එකකට වැඩියෙන් භාවිතා කරලා ඕනෑම ශීර්ෂයක තියෙන බහුවස්ත්‍ර රටාව නොවෙනස් විදියට හදන්න පුළුවන් ඒවා අපි හඳුන්වනවා අර්ධ සවිධි ඉස්සලාකරණ කියලා. එහෙමනම් මේ පාඩම තුල ඔබට ඉගෙන ගන්න තියෙන්නේ ඔන්න ඔය කාරණා ටික. අපි එහෙනම් 8 ශ්‍රේණියේ තවත් පාඩමකින් නැවත හමු වෙමු.